අද අපි පටන් ගන්නවා හොඳද අලුත් පාඩමක් වේ අලුත් කොටසක් පටන් ගන්නවා කියලා තමයි ගිය සතියේ අපි කරපු ප්‍රශ්නය අපි අර කතාවක් හදන එක තමයි කරේ. ඒකේ sentences එකතු කරලා පැරග්‍රාෆ් එකක් හදපු එකනේ කරේ අපි. වචන හැදු මුලින්ම වචන ටික අරගෙන sentences හැදුවා sentences ටික එකතු කරලා පැරග්‍රාෆ් එකක් හදපු එක තමයි ගිය සතියේ කරේ. අද අපි කතා කරනවා grammar lesson එකක්. ඒ නිසා අපිට අවධානයෙන් ඉන්න හොඳ. වෙනවට නවත්තලා අවධානයෙන් බලන් ඉන්න. right. මම උදාහරණයක් ලියන්නම්. පළවෙනි example එක තමයි first one is I sometimes watch TV. බලන්න මේ sentence එකේ ක්‍රියාව කරන්නේ කවුද? ක්‍රියාව කරන්නේ මම. subject එක මම. I මම මොනවද කරන්නේ? කරන දේ තමයි watch TV. එතකොට ක්‍රියාව තමයි verb එක තමයි watch. හරිද? I sometimes watch TV. මම සමහර වෙලාවට TV බලනවා. එතකොට අපි ඒකේ subject එක හොයාගත්ත subject එක I ක්‍රියාව කරන්නේ මම කරන ක්‍රියාව action එක තමයි watch බලනවා. හරිද? මෙතන object එක. හරිද? එතකොට මෙයා කවුද වාක්‍යය? මෙයාගෙන් තියෙන ප්‍රයෝජනය මොකද්ද වාක්‍යයට? sentence එකට මෙයාගෙන් තියෙන වැඩේ මොකද්ද? sometimes කියන්නේ සමහර වෙලාවට. හරිද? සමහර වෙලාවට මේ sometimes කියන එකෙන් අපි විස්තර කරනවා ක්‍රියාව. සමහර වෙලාවට TV බලනවා. watch. sometimes watch. එතකොට sometimes කියන එකෙන් විස්තර කරන ක්‍රියාව. බලනවා මොන වගේ වෙලාවල් වලටද? සමහර වෙලාවට. එතකොට ක්‍රියාව විස්තර කරනවා. verb එක describe කරනවා. if a word describes an action අපි කියනවා වචනයක් ක්‍රියාව විස්තර කරනවා නම් අපි ඒකට කියනවා මේ වචනෙට අපි කියනවා adverb එකක් කියලා. adverb එකක්. ක්‍රියා විශේෂණයක්. මොකක්ද එකකින් කරන්නේ? ක්‍රියාව විස්තර කරනවා. හරිද? අපි තව උදාහරණයක් ගමු. He always reads books. එතන subject එක තමයි he ඔහු මොකද කරන්නේ? reads කියවනවා. එතකොට ඒක තමයි verb එක. මොනවද ඔහු කියවන්නේ? පොත්. object.
ආයිමත් කලින් විදිහටම always කියලා කියන්නේ නිතරම. always කියලා කිව්වොත් නිතරම. හරිද? ඒතර always කියන එකෙන් නිතරම මොකද කරන්නේ? කියවනවා. පොත් කියවනවා. ඒතර always කියන word එකෙන් අපිට විස්තර කරන්නේ ක්‍රියාව ගැන. හැම වෙලාවෙම කියන එකෙන් subject එක නෙමෙයිනේ අපිට විස්තර කරන්නේ. හැම වෙලාවෙම කියන එකෙන් ඔහු ගැන නෙමෙයි විස්තර කරන්නේ. ඔහු කරන ක්‍රියාව ගැන. ක්‍රියාව ගැන විස්තර කරන නිසා මේක ඇඩ්වර්බ් එකක්. ක්‍රියා විශේෂණයක්. හරිද? එතකොට අපි අද පාඩමේ කතා කරන්නේ මොනවා ගැනද? ඇඩ්වර්බ්ස් ගැන. ක්‍රියා විශේෂණ පද. ඊට කතා කරන්නේ ක්‍රියා විශේෂණ පද. එතකොට ක්‍රියා විශේෂණ පදයකින් කරන්නේ ක්‍රියාවක් විස්තර කරනවා. ක්‍රියාවක් විස්තර කරනවා නම් ඒක ක්‍රියා විශේෂණ පදයක් විදිහට අපි හඳුන්වනවා. හරිද? දැන් ක්‍රියා විශේෂණ පද මතක තියාගන්න adverbs ගත්තාම there are different kinds of adverbs. adverbs වර්ග තියෙනවා කීපයක්. හරිද? මම උදාහරණයක් ගන්නම්. බලන්න මේ වාක්‍ය. He sometimes sings songs. Now the person who is doing the action ක්‍රියාව කරන කෙනා තමයි he. ඔහු. එයා තමයි subject එක. මොකක්ද එයා කරන ක්‍රියාව? sings ගායනා කරනවා. මොනවද එයා ගායනා කරන්නේ? songs. ඒක තමයි object එක. එතකොට sometimes කියන එකේ තේරුම සමහර වෙලාවට. sometimes කියලකොත් සමහර වෙලාවට. හැම වෙලාවෙම නෙමෙයි සමහර වෙලාවට මොකද කරන්නේ? sing කරනවා. ගායනා කරනවා. ඒතර කරන දේ විස්තර කරන්නේ. ක්‍රියාව තමයි විස්තර කරන්නේ. sing කරනවා මොන වෙලාවල් වලටද? සමහර වෙලාවල් වලට. ඒතර sometimes කියන එකෙන් විස්තර කරන්නේ ක්‍රියාව. එතකොට ඒක adverb එකක්. හරිද? adverb එකක්. දැන් අපි තව උදාහරණයක් ගමු. තව එක්සැම්පල් එකක් ගමු. හරිද? එතකොට ක්‍රියාව විස්තර කරනවා නම් ක්‍රියා විශේෂණයක්. තව උදාහරණයක් ගමු. මෙතන අපි ගන්නේ the man walks slowly. The man walks slowly කියලා ගමු. එතන ක්‍රියාව තමයි walks. ඇවිදිනවා. කවුද ඇවිදින්නේ? The man. එයා තමයි subject එක. මේකේ object එකක් නැහැ.
කොහොමද මෙයා ඇවිදින්නේ? slowly කියන්නේ හිමින්. එතකොට ඇවිදින විදිය කියන කොහොමද මෙයා ඇවිදින්නේ? හිමින් ඇවිදිනවා. එතකොට slowly කියන එකෙන් අයිමත් විස්තර කරන්නේ ක්‍රියාව. එතකොට බලා ගන්න slowly කියන එකෙන් the man ගැන නෙමෙයි විස්තරයක් කියන්නේ. ඒ කියන්නේ මිනිහා උස්සයිද මිටිද කළුයිද සුදුද කියලා නෙමෙයිනේ කියන්නේ. slowly කියන්නේ හිමින්. එතකොට ඒකෙන් පුද්ගලයා ගැන විස්තර කරන්නේ නැහැ. හැබැයි පුද්ගලයා කරන දේ විස්තර කරනවා. හිමින් මොකක්ද හිමින් කරන්නේ? ඇවිදිනවා. එතකොට ක්‍රියාවනේ විස්තර කරන්නේ. එතකොට ඒක ක්‍රියා විශේෂණයක් ඇඩ්වර්බ් එකක් කියලා අපි හඳුන්වනවා. හරිද? මම මේ දෙකක් ලිව්වේ මේ ඇඩ්වර්බ්ස් එක. දැන් මේ sometimes කියන්නේත් ඇඩ්වර්බ් එකක්. slowly කියන්නේත් ඇඩ්වර්බ් එකක්. මේ ඇඩ්වර්බ්ස් දෙක එක වගේද? ඒ කියන්නේ මේ ඇඩ්වර්බ්ස් දෙකෙන්ම කියන්නේ එකම දේද? හරිද? මේ ඇඩ්වර්බ්ස් දෙකෙන්ම කියන්නේ එකම දේද? මම තව උදාහරණයක් කියන්නම්කෝ. තව උදාහරණයක් ලියන්නම්. He bought a book yesterday. අන්න තව වාක්‍යයක්. He bought a book yesterday. ඔහු bought කියන්නේ buy කියන ක්‍රියාපදයේ අතීත කාලේ මිලදී ගත්තා පොතක් yesterday ඊයේ. කොට ක්‍රියාව කරන subject එක තමයි he. ඔහු කරන ක්‍රියාව තමයි මිලදී ගැනීම. මොකද්ද මිලදී ගන්නේ? පොතක් object එක. ඉතින් yesterday කියන එක මොකක්ද? ඒකෙන් මොකද්ද කරන්නේ? yesterday කියන එකෙන් ඊයේ. yesterday මේ පොත මිලදී අරගෙන තියෙන්නේ කවදද? ඊයේ. අද he bought a book yesterday. ඒකට yesterday කියන එකෙන් අපිට මෙන්න මේ ඔහු කියන පුද්ගලයා ක්‍රියාව කරපු මේ මිලදී ගැනීම කරපු වේලාව කියන. ඒකෙනුත් විස්තර කරන්නේ ක්‍රියාව. හරිද? yesterday කියන එකෙන් අපිට මේ පොත ගත්තු දවස කියන්නේ. පොත ගත්තේ කවද්ද? ඊයේ. ක්‍රියාව කරපු වේලාව. ක්‍රියාවනේ විස්තර කරන්නේ ඒකත් ඇඩ්වර්බ් එකක්. දැන් බලන්න ඔයාලා මේ ඇඩ්වර්බ්ස් තුනම මෙතන sometimes, මෙතන slowly, මෙතන yesterday. තුනම එක වගේද? නැත්නම් තුනම තුන් වර්ග තුනක්ද? ඒ කියන්නේ ඇඩ්වර්බ්ස් තුනෙන්ම කියන්නේ එකම අදහසක්ද? දැන් පළවෙනි උදාහරණය ගමු. He sometimes sings songs. ඔහු සින්දු කියනවා. හැම වෙලාවෙම කියනවද? නෑ. sometimes කියන්නේ සමහර වෙලාවට. දෙවැනි එකේ the man walks slowly. මනුස්සයා මේ මිනිහා ඇවිදිනවා. ඇවිදින වාර ගන්නද කියන්නේ කලින් වගේ නෑ. ඇවිදින විදිහ කියන කොහොමද ඇවිදින්නේ කියන. හිමින් ඇවිදින්නේ. තුන්වෙනියට he bought a book. ඔහු පොතක් මිලදී ගත්තා yesterday. එතන yesterday කියන එකෙන් පොත ගත්තු විදිහ ගැන නෙමෙයි කියන්නේ පොත ගත්තු වෙලාව ගැන කියන්නේ. හරිද? ඒතර මම මේ උදාහරණ තුනම ගත්තේ adverbs කිව්වහම ක්‍රියා විශේෂණ. ක්‍රියාපද විස්තර කරනවා. ඒ ක්‍රියා විශේෂණ පද විවිධයි. හරිද? ඒ කියන්නේ වර්ග තියෙනවා. ක්‍රියා විශේෂණ පද වර්ග තියෙනවා. අපි එහෙම වර්ග කරන්නේ ක්‍රියා විශේෂණ පද වලින් කියවෙන අදහස අනුව.
හරිද? දැන් ඔබ යට එකේ ඉඳලා යන්න. He bought a book yesterday. ඔහු මිලදී ගත්තා පොතක් ඊයේ. ඒතර ක්‍රියාව කරපු වේලාව කියනවා. ක්‍රියාව කරපු වේලාව ගැන කියනවා නම් අපි adverbs වලට කියනවා adverbs of time කියලා. ක්‍රියාව කරපු වේලාව කියනවා. The man walks slowly. මේ මිනිස්සයා ඇවිදිනවා හිමින්. ක්‍රියාව කරන විදිහක් ගැන කියන්නේ. ක්‍රියාව කරන විදිහ ගැන කියනවා නම් ඒවා adverbs of manner. හරිද? ක්‍රියාව කරපු විදිහ. ඇවිදින්නේ කොහොමද? හිමින්. සටන් කළේ කොහොමද? නිර්භීත වන්නේ වගේ. ක්‍රියාව කරපු විදිහ. He sometimes sings songs. ඔහු සමහර වෙලාවට සින්දු කියනවා. ඒ කියන්නේ ක්‍රියාවක් කරන්න වාර ගන්න. කොච්චර වෙලාවකට සැරයක් අපි වැඩක් කරනවද? ඒ වගේ adverbs වලට, ඒ වගේ ක්‍රියා විශේෂණ වලට අපි කියන්නේ adverbs of මතක තියාගන්න වචනය frequency. adverbs of frequency. ක්‍රියාවක් කොච්චර වෙලාවකට සැරයක් අපි දෙයක් කරනවද කියන එක. හරිද? ඉතින් ඔය වගේ adverbs වල වර්ග 5ක් විතර තියෙනවා. ක්‍රියා විශේෂණ පද වර්ග. ඒ කියන්නේ ක්‍රියා විශේෂණ පදයෙන් කියවෙන දේ අනුව. දැන් අපි අද පාඩමේ කතා කරන්නේ මේ පහෙන් එක වර්ගයක් වන මෙන්න මේ adverbs of frequency. ක්‍රියා විශේෂණ තමයි ඒවා එක වර්ගයක් වන frequency adverbs ගැන කතා කරන්නේ. හරිද? ක්‍රියාවක් කොච්චර වෙලාවකට සැරයක් අපි කරනවද කියන එක. frequency adverbs. හරිද? right. ඒක මතක තියාගන්න ක්‍රියා විශේෂණයක් වුණාම ඒකෙන් කරන්නේ ක්‍රියාපදයක් විස්තර කරනවා. ඒතකොට ක්‍රියා විශේෂණ පද වර්ග තියෙනවා. ක්‍රියා විශේෂණ පදයෙන් කියවෙන දේ අනුව අපි ඒක වර්ග කරනවා. ඒතකොට ක්‍රියා විශේෂණ පදයෙන් වේලාව ගැන කියනවා නම් ඒක adverbs of time. ක්‍රියා විශේෂණ පදයෙන් ක්‍රියාව කරන විදිහ ගැන කියනවා නම් ඒක manner adverb එකක්. ක්‍රියා විශේෂණ පදයකින් ක්‍රියාවක් කරන වාර ගන්න ගැන කියනවා නම් ඒවා frequency adverbs. හරිද? අන්න ඒ වගේ වර්ග කරනවා. අපි කතා කරන්නේ මේ adverbs of frequency. එහෙම නැත්නම් frequency adverbs ගැන තමයි අද කතා කරන්නේ. ඔව්. බලා ගන්න. එතකොට adverbs of frequency. හරිද? එතකොට ක්‍රියා විශේෂණ පද ක්‍රියාවක් කරන වාර ගන්න. ඒ කියන්නේ how often something happens කියන එක. how often something happens. දෙයක් වෙන්නේ කොච්චර වෙලාවකට සැරයක්ද කියන එක. හරිද? දැන් මම උදාහරණ කීපයක් ලියන්නම් ඉස්සෙල්ලා. හරිද?
My brother always plays computer games. මගේ සහෝදරයා හැම වෙලාවෙම computer games play කරනවා. plays කියන්නේ ක්‍රීඩා කරනවා verb එක. කවුද ක්‍රීඩා කරන්නේ? my brother. මොනවද එයා ක්‍රීඩා කරන්නේ? computer games. හරිද? ඒකට ක්‍රියාව තමයි play. ක්‍රීඩා කරනවා, සෙල්ලම් කරනවා. මොනවද සෙල්ලම් කරන්නේ? computer games. හරිද? always කියන්නේ හැම වෙලාවෙම කියන එකෙන් අර මේ ක්‍රියාව කරන ෆ්‍රීකවන්සි එක අපිට කියන කොච්චර වෙලාවකට සැරයක් ඒ වැඩේ කරනවද. ඒකට ක්‍රියාව විස්තර කරනවා. මේක එතකොට adverb එකක් තමයි. මේක තමයි adverb of frequency. හරිද? frequency adverb එක. එපා ලියා ගන්න එපා. හරිද? ලියා ගන්න එපා. මම දෙන්න කොටසක් මේක ලියා ගන්න එපා. ඊළඟට දෙවනි උදාහරණය My sister never tells lies. මගේ සහෝදරිය කවදාවත් බොරු කියන්නේ නැහැ. දැන් tells කියන්නේ verb එක කියනවා. කවුද කියන්නේ? සහෝදරිය. එයා තමයි subject එක. මොනවද එයා කියන්නේ? lies බොරු. එතකොට tells කියන්නේ කියනවා. never කියන්නේ කවදාවත්ම නැහැ. එතකොට මේ වැඩේ මෙන්න මේ ක්‍රියාව tell කියන ක්‍රියාව කවදාවත් කරන්නේ නැහැ. ඒතර වාර ගණන බිඳුවයි. හරිද? මෙතන always කොත් හැම වෙලාවෙම 100%යි. හැම වෙලාවෙම computer games ගහනවා. හරි? මෙතන never tell lies කියන්නේ කවදාවත් නැහැ. බිඳුවයි. frequency එක. හරිද? එතකොට මේ ක්‍රියාව කවදාවත් කරන්නේ නැහැ. එතකොට වාර ගණන බිඳුවයි never කිව්වහම. එතකොට ඒකෙන් විස්තර කරන්නේ ක්‍රියාව. එතකොට අපි ඒකට කියනවා adverb of frequency කියලා. හරිද? එතකොට ඔය වගේ මතක තියාගන්න frequency adverbs වල ක්‍රියාවක් කරන වාර ගාන ගැන කියනකොට උපරිමයටම කරනවා නම් හරිද? ඒ කියන්නේ ක්‍රියාවක් හැම වෙලාවෙම කරනවා නම් අපි කියනවා always. ඒ කියන්නේ 100%යි. හරි? ක්‍රියාවක් කවදාවත්ම කරන්නේ. ඒ කියන්නේ බිඳුවයිනේ. එතකොට never. හරිද? එතකොට ක්‍රියාවක් කරන වාර ගණන ගත්තහම කරන්න පුළුවන් උපරිම තමයි 100%. හැම වෙලාවෙම කරනවා ඒකනේ උපරිම. හරිද? ඒකට අපි නමක් කිව්වා always. හරිද? උඩ අපිට ක්‍රියාවක් නොකරම ඉන්නත් පුළුවන්. ඒක අපි 100%යි. ඒකට අපි කිව්ව නමක් never කියලා. හරි? බිඳුවයි never. හරි? දැන් මේක මෙන්න මෙහෙම එකක් ඔය පේන්නේ. හරිද?
බිඳුවයි මෙතන බිඳුවයි never මෙතන 100%යි always හරිද ඒ කියන්නේ ක්‍රියාවක් අපිට උපරිමයෙන්ම කරන්න පුළුවන් උපරිමම කරනවා අපි කියන always හැම වෙලාවෙම ක්‍රියාවක් නොකරම ඉන්න පුළුවන් කවදාවත්ම නෑ ඒ කියන්නේ ක්‍රියාව කරන්නේ නෑනේ ඒකට බිඳුවයි ඒ දෙක අතර තව අවස්ථා තියෙනවා ඒ කියන්නේ අපි දෙයක් කලාතුරකින් කරනවා ඒක නොකරම ඉන්නේ නෑ කලාතුරකින් කරනවා කලාතුරකින් කරනවා නම් අපි කියනවා රෙයාලි එහෙම නැත්නම් සෙල්ඩම් රෙයාලි එහෙම නැත්නම් සෙල්ඩම් ඊටත් වැඩි චුට්ටක් කරනවා හරිද ඊටත් වැඩි චුට්ටක් අපි කරනවා එතකොට අපි ගන්නවා sometimes සමහර වෙලාවට කරනවා හරි ඊටත් වැඩි ටිකක් කරනවා often නිතරම වගේ often ඊටත් වැඩි ටිකක් වැඩිපුර කරනවා එතකොට අපි කියනවා usually සාමාන්‍යයෙන් එහෙම නැත්නම් normally හරිද දැන් මේවා තමයි frequency adverbs මේ ලියලා තියෙන frequency adverbs තමයි හරිද ක්‍රියාවක් කවදාවත්ම කරන්නේ නැත්නම් never කලාතුරකින් කරනවා නම් rarely එහෙම නැත්නම් seldom සමහර වෙලාවට කරනවා නම් sometimes නිතරම වගේ කරනවා නම් නිතරම කරනවා නම් often සාමාන්‍යයෙන් කරනවා නම් ඒක usually එහෙම නැත්නම් normally හැම වෙලාවෙම කරනවා නම් always හරිද එතකොට මේක තමයි frequency එක පිළිවෙල ක්‍රියාවක් කරන වාර ගන්න හරිද මේ frequency adverbs දාලා අපිට වාක්‍ය හදන්න පුළුවන් හරිද මේක ඔයාලගේ pupils book එකේ දීලා තියෙන්නේ මම පෙන්නන්නම් තැන page number 99 පිටුව හරිද අනූ පිටුව පේනවනේ මේ දී තියෙන එකයි අපි ක්‍රියාවක් කරන්නෙම නැත්තම් අපි කියනවා never කලාතුරකින් කරනවා නම් rarely මෙතනට seldom කියලා දාන්නත් පුළුවන් හරි සමහර වෙලාවට කරනවා නම් sometimes මේ තියෙන්නේ මේ පෙන්න ක්‍රියාව එන්නේ වැඩි වෙනවා කරනවා often කියන්නේ සමහර වෙලාවට usually එහෙම නැත්නම් normally සාමාන්‍යයෙන් always කිව්වොත් හැම වෙලාවෙම එතකොට උපරිමයට ඇවිල්ලා හරිද මේක නිකන් කන්ටිනියම් එකක් වගේ කියන්නේ ඉරක් ගැහුවොත් අනන්තෙකුයි අනන්ත දෙකක් තියෙනවා මේ පැත්ත බිඳුවයි මේ පැත්ත අනන්තයයි උපරිම හරිද එතකොට ඔය අතර තමයි අපි මේ adverbs ටික දාලා තියෙන්නේ දැන් මේවා adverbs පාවිච්චි කරලා තමයි අපි වාක්‍ය හදන්නේ හරිද right
right බලා ගන්න font එක ගියා right හරි බලා ගන්න හැමෝම එතකොට ඔන්න ඔය frequency adverbs අපිට දාලා වාක්‍ය හදන්න පුළුවන් හරිද මේ ක්‍රියාවක් කරන වාර ගණන ගැන තමයි මේකෙන් කියවෙන්නේ දැන් බලමු අපි උදාහරණ කීපයක් හදලා the boy rarely comes to the school පිරිමි ළමයා තමයි ක්‍රියාව කරන්නේ මොකක්ද යා කරන්නේ එනවා comes එන්නේ කොහෙටද ඉස්කෝලේට හරිද එතකොට එයා ඒ වැඩේ කරන්නේ කොච්චර frequency එකක්ද how often does he come to school කොච්චර වෙලාවකට සැරයක් එයා ඉස්කෝලේට එනවද rarely කියන්නේ කලාතුරකින් එතකොට මේකෙන් ක්‍රියාවනේ විස්තර කරන්නේ එතකොට adverb of frequency එක ගැන තමයි කියන්නේ right තව එකක් ගමු I normally go to the temple I subject එක verb එක go මම යනවා පන්සලට normally කියන්නේ සාමාන්‍යයෙන් තමයි මේ ක්‍රියාව කරන්නේ හරිද එතකොට how often do I go to the temple කොච්චර වෙලාවකට සැරයක් මම පන්සල් යනවද normally සාමාන්‍යයෙන් එතකොට ඒක adverb of frequency හරිද දැන් ඕවා තමයි adverbs of frequency නැත්නම් frequency adverbs දැන් ඊළඟට තියෙන දේ තමයි වාක්‍යයක අපි frequency adverb එකක් පාවිච්චි කරන්නේ කොතනද හරිද අපි frequency adverb එකක් පාවිච්චි කරන්නේ කොතනද කියන එක හරිද දැන් ඔයාලට පේන මම ලියපු හැම වාක්‍යකම frequency adverb එක මම ලියලා තියෙන්නේ verb එකට ඉස්සරහින් පේනවනේ verb එකට ඉස්සරහින් මේ තියෙන verb එකට ඉස්සරහින් තමයි ලියලා තියෙන්නේ හරිද frequency adverb එක අපි ලියන්නේ මතක තියාගන්න වාක්‍යයේ main verb එකට ඉස්සරහින් හරිද main verb එකට ඉස්සරහින් කියන්නේ සමහර වෙලාවට verb එකේ කොටස් දෙකක් එන්න පුළුවන් main verb එකකුයි auxiliary verb එකකුයි helping verb එකකුයි දෙකක් එන්න පුළුවන්
ඔයා නිතරම ලියන්න ඕන main verb එකට ඉස්සරහින්. දැන් මේ වගේ තැන්වල ගැටලුවක් නැහැ. මේකේ verbs එකයි තියෙන්නේ. verb එකයිනේ තියෙන්නේ. ඒතර මේක තමයි main verb එක. එයාගේ ඉස්සරහින් ලියන්න පුළුවන්. හරිද? මේකයි. මේ ලියා ගන්න මේ අපි හැම එකක්ම ලියා ගන්න ඕනේ නෑ. හරිද? ලියා ගන්න හැම එකක්ම ලියා ගන්න ඕනේ නෑ. මේවා ඔයාලට මේ අර කරුණු ඔලුවට දාගන්න එක තමයි කරන්න ඕන. මොකද මේක පොත්වල ලියාගත්තට වැඩක් නෑ. ඒක අපි හරියට ඔලුවට දාගත්තේ නැත්තම්. හරි? ගොඩක් අපේ ළමයින්ට වෙලා තින්නේ ඒකනේ. අපි පොත්වල ලියා ගන්නවා. ඒනොට ලියාගත්ත එක ඔලුවේ නෑ. හරි? එහෙම නෙමෙයි. මතක තියාගන්න අපි මේක හරියට ඔයා අවධානයෙන් අහගෙන ඉන්න. මම මේකට පොඩි නෝට් එකක් දෙන්නම්. හොඳද? පොඩි මේකක් මම දෙන්නම්. ඉස්සෙල්ලා අවධානයෙන් බලන් ඉන්න. හරි? ලියා ගන්න ඕන මොකක් හරි තියෙනවා නම් මම කියනවා මේක ලියා ගන්න කියලා. එහෙම නැතුව ලියන්න යන්න ඕනේ නැහැ. හොඳද? right. උඩ බලා ගන්න frequency adverb එක ලියන්නේ අපි වාක්‍යයක ලියනකොට verb එකට ඉස්සරහින්. නේද? comes ඊට කලින් rarely. go ඊට කලින් normally. සාමාන්‍යයෙන් එහෙම තමයි ලියන්නේ. හරිද? frequency adverb එක ලියන්නේ main verb එකට ඉස්සරහින්. දැන් මෙන්න මෙහෙම આવොත් she is often late to school. ඔහොම වාක්‍යයක් ආවොත් දැන් මේකේ verb එක කෝ? ඒකේ verb එක තමයි මෙන්න is. දැන් මෙයා තමයි verb එක. ඕක විතරයි verb එකක් තියෙන්නේ. හරිද? දැන් කෝ frequency adverb එක මෙන්න. ඒ කියන්නේ එයා ගොඩක් වෙලාවට ඉස්කෝලේට පරක්කු වෙලා එන්නේ. හරිද? often කියන්නේ එතකොට නිතරම වගේ පරක්කු වෙලා එන්නේ. එතකොට දැන් පේනවනේ දැන් මෙතන නම් ආවේ verb එකට ඉස්සරහින් නෙමෙයි verb එකට පිටිපස්සේ. මතක තියාගන්න main කියන්නේ වාක්‍යයක verbs එකයි නම් තියෙන්නේ අපි ඒ වෙලාවට verb එකට ඉස්සරහින් දාන්නේ. මම දැන් කිව්වේ verb එකට ඉස්සරහින්. හැබැයි ඒක exception එකක් තියෙනවා. verb එක විදිහට මොකක් ආවොත්ද? be verb එකක් ආවොත්. be verbs කියන්නේ am, is, are වර්තමාන කාලේ, අතීත කාලේ, was, were. ඔන්න ඔය වගේ be verbs ආවොත් verb එක විදිහට ක්‍රියාපදයේ විදිහට be verb එකක් ආවොත් එතකොට අපි frequency adverb එක දාන්නේ be verb එකට පිටිපස්සේ. හරිද? මතක තියාගන්න සාමාන්‍යයෙන් අපි main verb එකට ඉස්සරහින් දාන්නේ. හැබැයි verb එක විදිහට be verb එකක් ආවොත් verb එකට පිටිපස්සෙන් දාන්න ඕනේ මේ frequency adverbs. හරි? ඊළඟට තව දෙයක් තියෙනවා. මෙන්න මෙහෙම වුණොත්
she has often sung songs. හරිද? දැන් මෙතන verbs දෙකක් තියෙනවාට පේන්න ඕන. එකක් has. හරි. අනිත් එක sing කියන verb එකේ past participle එක sung. has sung කියන එක තමයි verb එක. හරි. දැන් මේකේ ක්‍රියාව කරන්නේ ඇයනේ. හරිද? මේ තියෙන්නේ sing වල past participle එක. මොකද has have එක past participle අරගෙන තමයි present perfect tense එක හදන්නේ. දැන් ඇය she ඇය කරන ක්‍රියාව මොකද්ද? ක්‍රියාව පෙන්වන්නේ මේකෙන්ද මේකෙන්ද? කියන්න බලන්න කවුරු හරි. අපිට ඇය කරන ක්‍රියාව පෙන්වන්නේ has කියන verb එකෙන්ද sung කියන verb එකෙන්ද? sung කියන එකෙන්. ඔව්. ඒ කියන්නේ sing කරනවා. එයා ගායනා කරනවා කියලා පෙන්වන්නේ මේකෙන්නේ. ඒතර මෙයා තමයි main verb එක. ප්‍රධාන ක්‍රියාපදේ main verb. ඒතර මෙයා මොකද කරන්නේ? මෙයා අපි tense එකට කියන පාවිච්චි කරන්නේ. වර්තමාන කාලේ කියලා. හරිද? ඒතර මෙයාට අපි කියනවා auxiliary verb. එහෙම නැත්නම් helping verb එක. මෙයාගෙන් තමයි tense එක කියන්නේ. උදව් කරන ක්‍රියාපදේ මෙයා. එතකොට පේනවනේ frequency adverb එක කොතනින්ද දාලා තියෙන්නේ? main verb එකට ඉස්සරහින්. හරි? ඒ කියන්නේ auxiliary verb එකයි main verb එකයි අතර මැදට තමයි දාන්නේ. හරිද? ඉතින් ඔයාලට මෙහෙම මතක තියාගත්තාම හරි. දැන් කලින් අපි වාක්‍ය ලියනකොටත් main verb එක තනි verb එක එනකොට ඒක තමයි main verb එක. frequency adverb එක main verb එකට ඉස්සරහින් තමයි පාවිච්චි කරන්නේ. හරි? හැබැයි verb එක විදිහට be verb එකක් ආවොත් be verb එකට නම් පිටිපස්සෙන් ලියන්න. හරිද? ඊට අමතරව verb එකේ කොටස් දෙකක් තිබුණොත් auxiliary verb එකයි main verb එකයි. ඔයා main verb එක ඉස්සරහට තමයි frequency adverb එක දාන්න ඕන. හරිද? දැන් මං කිව්ව ඉස්සෙල්ලා main verb එක කියලා මතක තියාගත්තාම ලේසියි. දැන් මෙහෙම අපි කලින් හදපු වාක්‍යයක් මෙහෙමනේ හැදුවේ. She always sings songs. ඇය හැම වෙලාවෙම සින්දු කියනවා. හරිද? මේකනේ වාක්‍ය. මේක තමයි verb එක sing කරනවා. කවුද sing කරන්නේ? ඇය. ඒතර මේක තමයි verb එක ක්‍රියාව. මේක විතරයි ක්‍රියාපදයක් තියෙන්නේ. ඒතර අපිට මේක ගන්න පුළුවන් main verb එක විදිහට. මේකේ helping verb එකක් නැහැ. හරි? ඉතින් main verb එකට ඉස්සරහයි. ඒක තමයි මම කියවර main verb එකට ඉස්සරහින් කියලා ගත්තාම හරි. මෙතනත් එහෙමනේ. මේකේ verbs දෙකක් තියෙනවා. හැබැයි මේක main verb එක. ඒතර main verb එකට ඉස්සරහින් එන්නේ. හරිද? ඔයාලා මතක තියාගත්තාම හරි නිතරම main verb එකට ඉස්සරහින් එනවා. main verb එක විදිහට be verb එකක් ආවොත් missa bosව be verb එකක් ආවොත් එතකොට verb එකට පිටිපස්සෙන් එනවා. හරිද? frequency adverbs එහෙමයි පාවිච්චි කරන්නේ මතක තියාගන්න. එතකොට main verb එකට ඉස්සරහින්. හරි? main verb එක වහම එයා තනියම එන්නත් පුළුවන්. එයා helping verb එකක් එක්ක එන්නත් පුළුවන්. තනියම આવොත් එයාගේ කෙලින් ඉස්සරහට දානවා. helping verb එකක් එක්ක આવොත් main verb එකයි helping verb එක අතරට දානවා. හරිද? be verb එක આવොත් main verb එක විතර අර is am are එහෙම આવොත් be verb එකට පිටිපස්සෙන් ලියන්න ඕන frequency adverb එක. හරිද? අපි උදාහරණෙදි ලිව්වා වගේ. ඕක තමයි frequency adverbs වල උගන්වන්න තියෙන්නේ. ඊට අමතරව මතක තියාගන්න ඕන frequency adverbs වලට මීමට අමතරව once twice කියලා එන්නත් පුළුවන්. දැන් උදාහරණයක් විදිහට මම මෙහෙම ලිව්වොත්
she goes to the town. She goes to the town. එය town එකට යනවා. මම ලියනවා twice a week. twice a week කියන්නේ සතියට දෙපාරක්. එතකොට ඒකත් frequency එකනේ. සතියට දෙපාරක් මොකද කරන්නේ? යනවා. town එකට යනවා. ක්‍රියාව කරන වාර ගන්න. twice එකත් frequency adverb එකක්. හැබැයි ඒවා එන්නේ වාක්‍ය පිටිපස්සෙමයි. හරිද? twice කියලා આવොත් ඒක එන්නේ වාක්‍ය පිටිපස්සෙමයි. ඒක මෙහෙට ගෙන්න එපා. හරි? twice a week කො සතියට දෙපාරක්. twice a day කො දවසට දෙපාරක්. twice a month කො මාසෙට දෙපාරක්. අන්න ඒ වගේ. ඒතර මේක වාක්‍ය අගට දාන්න මුලට ගේන්න එපා. හරි? right. ওই ටික තමයි frequency adverbs ගැන උගන්වන්න තියෙන්නේ. ඒතර මතක තියාගන්න adverbs කිව්වහම adverbs වලින් කරන්නේ ක්‍රියාව විස්තර කරනවා. adverbs වර්ග පහක් විතර තියෙන විවිධ වර්ග. ඒ කියන්නේ adverbs වලින් කරන දේ අනුව අපි අද කතා කරේ එකෙන් එක වර්ගයක් adverbs of frequency. මේක කතා කරන්නේ ක්‍රියාවක්. ඒ කියන්නේ how often someone does something. කෙනෙක් යම් දෙයක් කොච්චර වෙලාවකට සැරයක් කරනවද කියන එක තමයි අපි මේකෙන් කතා කරන්නේ. එතකොට අපි මේකේ frequency adverbs කීපයක් කිව්වා. always කිව්වොත් හැම වෙලාවෙම, usually normally කිව්වොත් සාමාන්‍යයෙන්, often කිව්වොත් නිතරම, sometimes කිව්වොත් සමහර වෙලාවට, rarely seldom කිව්වොත් කලාතුරකින්, never කිව්වොත් කවදාවත්ම නැහැ. ඊළඟට අපි කිව්වා frequency adverbs වාක්‍ය පාවිච්චි කරන්නේ කොහොමද? නිතරම main verb එකට ඉස්සරහින් පාවිච්චි කරන්න ඕන. frequency adverb එක. main verb එක විදිහට be verb එකක් ආවොත් එතකොට නම් verb එකෙන් පිටිපස්සට. හරිද? am, is, are, was, were, be verbs ආවොත් verb එකෙන් පිටිපස්සෙන් ලියන්න ඕන frequency adverb එක. ඊට අමතරව twice කියලා වගේ එකක් ආවොත් ඒක වාක්‍ය අගටම තමයි දාන්න ඕනේ. ඒ frequency adverb එක. හරිද? twice කියන එක වාක්‍ය අගටම දාලා ලියන්න ඕනේ. right. දැන් බලන්න මේක ඔයාලගේ pupils book එකේ තියෙනවා. මේ තියෙන්නේ ඔය ටිකම තමයි. හරිද? දැන් බලන්න මේ 99 පිටුවේ දීලා තියෙනෙත් අපි දැන් කතා කරපු ටිකම තමයි. We use adverbs of frequency when we say how often something happens. දෙයක් කොච්චර වෙලාවකට සැරයක් වෙනවද කියලා කියන්න ඕන නම් අපි frequency adverbs පාවිච්චි කරනවා. These adverbs are usually placed in front of the main verb in the sentence. වාක්‍යක main verb එක ප්‍රධාන ක්‍රියාපදයට ඉස්සරහින් තමයි frequency adverb එක පාවිච්චි කරන්නේ. මම කිව්වා හැබැයි මෙතන exception එකක් තියෙනවා. main verb එක විදියට be verb එකක් ආවොත් එතකොට verb එක be verb එකක් ආවොත් නම් පිටිපස්සෙන් ලියන්න ඕනේ. හරි? මේ තියෙන්නේ frequency adverbs ටික. හරිද? ඊට පස්සේ යටින් තියෙනවා adverbs such as once and twice. once twice කියන එක එකපාරක් once, twice කිව්වොත් දෙපාරක්. ඒවා usually සාමාන්‍යයෙන් go at the end of the sentence. මම කිව්වේ once twice කියලා આવොත් ඒ වාක්‍ය අගට දාලා ලියන්න. once a week සතියට පාරක්. once a month මාසෙට පාරක්. අන්න ඒ වගේ ඒක වාක්‍ය අගට දාලා ඕන ලියන්න. හරිද? දැන් පොඩි activity එකක් තියෙනවා. ඔයාලගේ page number 100 pupils book එකේ පිටු අංක 100. හරිද? මෙන්න මෙතන activity 9.3 9.3 කියන activity එක බලමු කොහොමද ඒකේ බලන්න. ඒකේ තියෙන එක
The following pictures show certain things that Suresh does. මේ පින්තූර වලින් පෙන්නන සුරේෂ් කරන දේවල් සාමාන්‍යයෙන්. Look at the pictures and write sentences using the adverbs given. මේ adverbs පාවිච්චි කරලා වාක්‍ය හදන්න කියනවා. The first one is done for you. පළවෙනි එක කරලා තියෙන්නේ. මේ තියෙන බලන්න පින්තූරේ. එයා අම්මට උදව් වෙනවා. ඒතර always කියන එක තමයි frequency adverb එක විදිහට දීලා තියෙන්නේ. ඒතර බලන්න වාක්‍ය හදලා තිනවා යට සුරේෂ් on frequency adverb එක helps always ඊට පස්සේ main verb එක helps his mother. හරිද? සුරේෂ් හැම වෙලාවෙම අම්මට උදව් වෙනවා. ඊළඟට right ඔයාලගේ සමහරට people's book එකේ වෙනස් ඇති ඒ වුණාට මේ මේකේ තියෙන එක කරන්න හොඳද? මම ෂෙයා කරලා තියෙනවනේ. ඒක බලලා කරන්න. දැන් දෙවෙනි වාක්‍ය සුරේෂ් වෙනුවට අපිට he ගන්න පුළුවන්. he අරගෙන he adverb එක තමයි usually සාමාන්‍යයෙන් මේ තියෙන සෙල්ලම් කරනවානේ. එතකොට verb එක plays. He usually plays with his friends. ඔහු සාමාන්‍යයෙන් යාළුවොත් එක්ක සෙල්ලම් කරනවා. අන්න ඒ විදිහට හදන්න බලන්න ඉතුරු වාක්‍ය හතර. වාක්‍ය පහක් හදන්න ඕන පළවෙනි එක හදලා තියෙන නිසා. මන්ට වාක්‍ය පහ හදන්න. හරි අපි ලියමු බලන්න උත්තර මොනවද කියලා බලමු. බලන්න පළවෙනි එක දීලා තියෙන නිසා අපි දෙවෙනි එකේ ඉඳලා ලියන්නේ. පළවෙනි එක දීලානේ තියෙන්නේ අපිට. So the first one is second one. He usually තමයි දීලා තියෙන adverb එක. ඊට පස්සේ අපි main verb එක ගන්න ඕනේ. main verb එක සෙල්ලම් කරනවානේ. he නම් play නෙමෙයි අපි අකට s එකක් දානවා. he plays with his friends. ඔහු යාළුවොත් එක්ක සෙල්ලම් කරනවා සාමාන්‍යයෙන්. third one තුන්වෙනි එකේ අපිට he ගන්න පුළුවන් මුලට ඔහු කියන එක he දීලා තියෙන adverb එක often. පොත් කියවනවා. එතකොට read කියන verb එක he තියෙන නිසා මුලට අපි s එකක් දානවා. he reads, he often reads books. ඔහු ගොඩක් වෙලාවට නිතරම වගේ පොත් කියවනවා. fourth one ඒක දීලා තියෙන adverb එක තමයි never. he never මොකද්ද ගන්න verb එක. ඔය කවදාවත්ම play කරනවනේ ගිටාර් එක. එතකොට he never plays a
guitar ඔහු කවදාවත් ගිටාර් එකක් ප්ලේ කරලා නැහැ ප්ලේ කරන්නේ නැහැ number 5 sometimes he sometimes සමහර වෙලාවට පොතක් කියවන එකක් තියෙන්නේ තව කෙනෙක් එක්ක එතකොට අපි ලියනවා he sometimes main verb එක reads books පොත් කියවනවා with his sister ඔහුගේ සහෝදරිය සමග he sometimes reads books with his sister number 6 higher reality එන්නේ එතකොට he දීලා තියෙන adverb එක really පින්තූරයේ තියෙන්නේ අත්අල්ලගෙන යාළුවොත් එක්ක යන එකක් හරිද එතකොට අපි ගන්නවා ඔව් අපි ලියමු he really මොන goes කියන verb එක මම ගන්නෙ main verb එක විතර යනවා goes කියන එක ඉස්සරහින් really he really goes to school with his friends ඔහු කලාතුරකින් තමයි ඉස්කෝලේ යන්නේ යාළුවොත් එක්ක he really goes to school with his friends කියලා අන්තිම වාක්‍යය හදාගත්තා හරිද ඔය විදිහට වාක්‍ය ටික එන්න පුළුවන් දැන් මේ විදිහටම එන්න ඕනේ කියලා නෑ සමහරට වෙනස් කෙනෙකුට වෙනස් උත්තරයක් එන්න පුළුවන් ඊට වැඩිය වෙනස් විදිහේ මොකද වෙනස් verbs ඕනනම් දාගෙන තව වෙනස් විදිහට වාක්‍ය හදන්නත් පුළුවන් right වැරදි තියෙනවා ඉක්මනට හදාගන්න මේ වාක්‍ය ටිකත් ලියා ගන්න උනාට හොඳද හරි මේක ඉවර කරපු අය ඔයාලගේ ටියුට් එකේ හරිද ටියුට් එකේ ප්‍රශ්නයක් තියෙනවා මෙන්න මේ පළවෙනි ප්‍රශ්නේ කරන්න match the adverbs in column A with the meanings in column B ඉක්මනට match කරන්න adverb එකයි ඒකේ තේරුමයි match කරන්න තියෙන්නේ යා කරන්න හරි බලා ගන්න දැන් බලන්න match කරන්න තියෙන්නේ meaning එකයි අපේ frequency adverb එක අපි ඉස්සෙල්ලා කතා කරපු frequency adverb එකයි meaning එකයි හරිද දැන් බලන්න මෙතන match the adverbs in column A with the meanings in column B adverbs A පැත්තේ තියෙන adverbs ටිකයි
B පැත්තේ තියෙන meanings මේ දෙපැත්ත match කරගන්න ඕනේ. හරිද? බලන්න අපි ඉස්සෙල්ලා තේරුම් ටික බලාගෙන යන්න. හරි. හරිද? generally කියන්නේ සාමාන්‍යයෙන් කියන තේරුම. ඊළඟට not often කියන්නේ නිතරම නෙමෙයි. not often. දෙවනියට කියනවා at all times කියලා කියන්නේ හැම වෙලාවෙම. at all times කිව්වොත් එතකොට හැම වෙලාවෙම. now and then කියන්නේ now and then කිව්වොත් ඒ කියන්නේ හැම වෙලාවෙම නෙමෙයි අතරින් පතර කලාතුරකින් කියන අදහස. not at any time කියන්නේ කිසිම වෙලාවක කරන්නේ නැහැ කියන එක. not at any time. හරිද? දැන් එතකොට ඔය තේරුමට අදාළව යා කරගන්න තියෙන්නේ. හරි. දැන් අපි යා කරමු always කිව්වහම හැම වෙලාවෙමනේ. එතකොට කියා වෙන්න ඕනේ at all times හැම වෙලාවෙම. usually කියලා අපි කිව්වේ සාමාන්‍යයෙන්. හරිද? සාමාන්‍යයෙන් ඒ කියන්නේ usually. ඒ කියන්නේ ඒ දෙක යාවෙන්න ඕනේ generally කියන එකත් එක්ක. usually generally ඒවා සාමාන්‍යයෙන්. never කියන්නේ කවදාවත්ම නැහැ. ඒක තියෙනවා not at any time කියන එක. කවදාවත්ම නැහැ not at any time. right next one sometimes කියන්නේ සමහර වෙලාවට ඒ කියන්නේ not often කියන තේරුම. හැම වෙලාවෙම නෙමෙයි. rarely කිව්වහම කලාතුරකින් එතකොට අපි යා කරන්න ඕන now and then. අතරින් පතර කලාතුරකින්. හරිද? ඔන්න ওই විදිහට මැච් වෙන්න ඕන බලන්න ආයිමත් යාවෙච්ච විදිය always කිව්වහම at all times. usually කියන්නේ generally. never කිව්වොත් not at any time. sometimes වහම not often. නිතරම නෙමෙයි. සමහර වෙලාවට. rarely කිව්වහම කලාතුරකින් ඒක සමාන දෙන්න now and then. හරිද? දැන් ඔන්න ඔය විදිහට තමයි මැච් වෙන්න ඕන. වැරදි තුනක් ඉක්මනට හදාගන්න. right. දැන් බලන්න ඊළඟට ඔයාලට තියෙනවා ප්‍රශ්න මෙන්න මේ ප්‍රශ්න ටික ගෙදරදි කරන්න ඕන බලා ගන්න එක. question number 1 හරිද? 1 එක අපි කරා. question number 2 එකේ තියෙන්නේ මේ paragraph එකක් තියෙනවා පොඩි එක කියවන්න ඕන. ඒක කියවලා මේ යට තියෙන වාක්‍ය හරිද වැරදිද කියලා දැන් උදාහරණයක් ගත්තොත් මේ පළවෙනි වාක්‍ය හරිනම් උඩ paragraph එකට අනුව හොඳද? මේක හරිනම් ඉස්සරහින් true කියන මේක මෙන්න මේ වචනේ circle කරන්න ඕන. වැරදි නම් false කියන වචනේ circle කරන්න ඕන. false කියන්නේ වැරදි. true කියන්නේ හරි. එතකොට ඒක කරන්න ඕන. 3 put the adverb of frequency on the right place. frequency adverb එක හරි තැනට දාලා නැවත වාක්‍ය ලියන්න ඕන. මම කියවනේ දැන් මේ he listens to the radio කියන sentence එකේ listens කියන්නේ main verb එක. මෙන්න මේක. ඒතර main verb එකට කලින් දාන්න ඕන he often listens to the radio කියලා වාක්‍ය ලියන්න. හරිද?
ඒ විදිහට කරන්න ඕන 3 ඊට පස්සේ 4 වෙනි එකත් එහෙමයි. put the words in the correct order to make sentences. make sentences වාක්‍ය හදන්න මේ පිළිවෙලට තියෙන වචන පිළිවෙලට එකතු කරන්න ඕන. මං කිව්වේ දැන් is ආවොත් මං කියලා ඇත්තේ is ආවොත් be verb එකක්නේ. එතකොට frequency adverb එකේ ඉන්නේ is වලට පිටිපස්සෙන්. ඉස්සරහින් නෙමෙයි. අනිත් හැම වෙලාවෙම main verb එකට ඉස්සරහින්. හරිද? මේකෙත් එහෙමයි. පස්වෙනි එකෙත් හරි ඕඩර් එකට වාක්‍ය හදන්න තියෙන්නේ. ওই ටික කරන්න ඕන. හරිද? එක අපි කරා. එතකොට 2 3 4 5 කියන ප්‍රශ්න වලට උත්තර ලියන්න ඕන ටියුට් එකේ. පළවෙනි ප්‍රශ්නේ අපි කරා පන්තියේදී දෙවෙනි ප්‍රශ්නේ 3 4 5 කියන ප්‍රශ්න වලට ආන්සර්ස් ලියන්න ඕන. ඒක අපි ලබන සතියේ කතා කරනවා. හරිද? හරි ඊළඟට ඔයාලා දැන් විභාගයක් තියන්න මොකක් හරි වැඩපිළිවෙලක් මම හදනවා හොඳ. ඔන්ලයින් හරි බලමු කොහොම හරි විභාගයක් තියන්න ඕන දැන් ඔයාලගේ. අපිට දැනුම බලා ගන්න විදිහක් නැති නිසා ඒක මම ක්‍රමේ හරියටම කියන්න. හරිද? right එහෙනම් අදට ක්ලාස් එක නවත්තනවා. ඔව් අපි next week එකේ ආපහු මේ වෙලාවටම හම්බ වෙමු. හරිද? right good night children.